වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. අන්තර් පළාත් සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර බස් හා දුම්රිය සේවාද අත්හිටුවෙයි. සංචරණ සීමා කඩ කරන්නන් නීතියේ රැහැනට. රාජකාරී සඳහා පළාත් අතර ගමන් කරන්නන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්. කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහාම විශේෂිත වෛද්‍ය උපකරණ රෝහල් වලට. සැමට සමසිතින් කොරෝනා ප්‍රතිකාර පහසුකම් සම්පාදන ජාතික ක්‍රියාන්විතය අකණ්ඩව. අගමැතිවරයා මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසයි. ජාතික ගුවන්විදුලියට නව සභාපතිවරයෙකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක්. ඊශ්‍රායල පලස්තීන ගැටුම් අවසන් කරන්නයි ලෝපුරා රටවලින් ඉල්ලීම්. ජාතික මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය අධීර 4ක් යටතේ. අන්තර් පළාත් සංචරණ සීමා පැනවේ. අද මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මකයි. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ලබන 30 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා එම සීමා බලපැවැත්වෙන බවයි. එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා එම සීමා බාධාවක් නොවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳව ඊයේ තීරණය කළේ තොරතුරු ඉදිරියේදී නිවේදනය කෙරේ. පවතින මධ්‍යම රාත්‍රියේ සිට පළාත් සංචරණ සීමා පැනවීමේ පුද්ගලයන් පවතින බව නීතිය රැහැනට සභාපතිවරයා ගැනීම සඳහා මෙහෙයුම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට කියයි. ආරක්ෂක අංශ හා පොලිසිය ඒ සඳහා එක් වී එම සීමාවලට අනුගතව කටයුතු කරන්නයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාව තුළ ජනතාව නිරෝධායන නීතිවලට අනුකූලව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කරයි. සාමාන්‍ය ජන ජීවිතයට අදාළ වන සියලුම කටයුතු සාමාන්‍ය පරිදි සෞඛ්‍ය සීමාවන් වලට යටත්ව සිදු වෙනවා. කිසිම ආකාරයක විනෝදචාරිකා ඥාති හිත මිත්‍රාදීන් බැලීම, නිවාඩු ගත කිරීමට යාම, සතියන්ත ගත කිරීමට යාම ඒවා සපුරා තහනම් වෙනවා. කිසිම ආකාරයකට ඒ සඳහා අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේම යම් පළාතකින් පිටත වෙනත් පළාතක හෝටලයක් වෙන් කරවාගෙන, නවාතැනක් වෙන් කරවාගෙන ගමන් කිරීමත් මේ කාලය තුල සපුරා තහනම් වෙනවා. යම් පළාතකින් යම් පළාතකට එවැනි පුද්ගලයෝ පැමිණිලා ඒ අය බාරගතොත් හෝටල් වල අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය විසින් කටයුතු කරනු ලබනවා. ඒ නිසා විශේෂයෙන්ම හෝටල් නවාතැන් පොළවල් වල හිමිකරුවන් මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ ඔබේ පළාතෙන් පිටත යම්කිසි පළාතකින් මෙම කාල පරිච්ඡේදය තුල කිසිම අමුත්‍යෙකු ඔබේ හෝටලයට නවාතැන් ගැනීම සඳහා ලබාගත යුතු නැහැ. එවැනි අය ලබා ගන්නට එපා. එසේ කළහොත් ඔබට විරුද්ධව ක්‍රියා කිරීමට සිදු වෙනවා. නිරෝධායන නීති තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කෙරේ. කුලී රථවල හා ත්‍රිරෝධ රථවල රැගෙන යා හැකි මගින් දෙදෙනෙකු පමණි. එම නීතිය කඩ කරන රියදුරන් අත්අඩංගුවට ගැනෙන අතර රථයද පොලිස් භාරයට ගැනේ. ජනතාව මුවාවරණ පැළඳීමද අනිවාර්ය වෙයි. මුවාවරණ පැළඳ නොසිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. පළාත් අතර සිදු කෙරෙන ගමන් වාර අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටු වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දහවන කටයුතු භාර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කියයි. එහෙත් පළාත් තුළ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ. අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිසම් සභාව තීරණය කරයි. ගුවන්විදුලිය කළ විමසීමකදී එහි අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මිරන්ඩා මහතා සඳහන් කළේ රජය පනවා ඇති අන්තර් පළාත් සංචරණ සීමා හේතුවෙන් එම තීරණය ගත් බවයි. ලබන 30 වෙනිදා දක්වා එය ක්‍රියාත්මකයි. පළාත් අතර සිදු කෙරෙන දුම්රිය සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. පළාත් අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසයි. දුම්රිය දුරගමන් සේවා සහ පාර්සල් ප්‍රවාහනය හෙට දිනේ සිට සංචරණ සීමා නිර්දේශයට අනුව අත්හිටුවන බව
දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ කටයුතු භාර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී PS පොල්වත්ත මහතා ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී පැවසිය. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ගම දක්වාත් පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ දක්වාත් ප්‍රධාන දුම්රිය මාර්ගයේ අඹේපුස්ස දක්වාත් කැලණිවැලි මාර්ගයේ අවිස්සාවෙල්ල දක්වාත් ගමන් වාර සිදු කෙරේ. ඊට අමතරව මාතර ගාල්ල සහ මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ප්‍රාදේශීය ගමන් වාර ක්‍රියාත්මකයි. සංචරණ සීමා පැනවීමත් සමග පළාත් අතර ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කරුණු දක්වන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා මේ බස් රථවල ගමන් කෙරුවා රාජකාරී හැඳුනුම්පත තියෙන්න අවශ්‍යයි. ආයතන ප්‍රධානියාගේ ලිපිය තියෙන්නට අවශ්‍යයි. පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවක් සඳහා යනවා නම් ඒ ආයතනයේ ප්‍රධානියාගේ සහ ඒ ගමන තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන තියෙන්න ඕන. උදාහරණයකට කර්මාන්ත ශාලාවක් තියෙන්න පුළුවන් මහනුවර හරි කොහේ හරි. ඒකේ වෝෆ් ක්ලාක්ට වරායට යන්න සිද්ධ වෙනවා නම් කස්ටම්ස් එකට යන්න වෙනවා නම් මේවා විවෘත කරලා තියෙනවා. ඒත් ඒ අයට ඒලිය කියවිලි වගේම ඒ ආයතනයේ නිලධාරියෙක් හැටියට මේක අත්‍යවශ්‍ය කාරණයක් කියන ලිය කියවිලි ඉදිරිපත් කරලා පොලිසියට ඒ කාර්ය සඳහා යෑමේ හැකියාව තියෙනවා. පෞද්ගලික අංශයේ උනත් මේක උදේ සාකච්ඡා කරනවා. ඉතින් මෙන්න මේ අය සඳහා ලංගම විසින් පමණක් අපි යම් බස් රථ ප්‍රමාණයක් සෑම දිස්ත්‍රික්කයේ සිටම අනිකුත් දිස්ත්‍රික්ක වලට ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. අර කියපු ලිපි ලේඛන සහිතව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන සෞඛ්‍ය ත්‍රිවිධ හමුදාවේ පොලිසිය වගේ නිලධාරීන්ට පමණක් ගමන් කිරීම සඳහා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යාසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව රාජකාරී අවශ්‍යතා සඳහා පළාත් අතර ගමන් ගන්නා රාජ්‍ය හා පෞද්ගලික දෙයන්ශීය සේවකයන් තම ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිත ලිපියක් ලබා ගැනීම අනිවාර්ය වේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රාජ්‍යයක් ලෙස ගත හැකි සහ ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවට ඇමති උදේ ගම්මන්පිල මහතා සහතික වෙයි. දැඩි තීන්දුව తీරන ගැනීමට පෙර ක්‍රමවත් සැලැස්මක් යටතේ ඉදිරි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ඔහු පැවසුවේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරන අතරම ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් රට පෙරට ගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමතිවරයා පැවසිය. පළවෙනි වතාවේ අපි මුහුණ දුන්නේ කොරෝනා වසංගතයට අත්දැකීම් නැති රාජ්‍යයක් විදියට. ඒ සෑම රාජ්‍යයක් මෙහෙමයි. අපි දෙවෙනි තුන්වෙනි රැල්ලට මුහුණ දුන්නේ ඊට වඩා අත්දැකීම් තියෙන රාජ්‍යයක් විදියට. ඔබට මතක ඇති ලෝකයේ හැමෝම කරන දේ තමයි අපිත් කරේ. ශ්‍රී ලංකාව වසා දැමුව මාස 3කට ආසන්න කාලයක්. ඒ ප්‍රතිඵලයක් විදියට ලෝකයේ ජාත්‍යන්තර මට්ටමේ කරපු සමීක්ෂණ වලින් එක සමීක්ෂණයකදී ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් ලෝකයේ 4 වෙනියට හොඳම රට බවට ප්‍රකාශයට පත් කරුණා. තවත් සමීක්ෂණයකදී ලංකාවට 10 වෙනි ස්ථානය ලබා දුන්නා. ලෝකයේ සමානව බලද්දී ආණ්ඩුව අතිශයින්ම ඉහළ මට්ටමකින් මේ රෝග කළමනාකරණය කිරීමේ හැකියාව පෙන්눔 කරලා තියෙනවා. අපිට දෙවන සහ තුන්වන රැල්ල එන විට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ප්‍රංශය, එංගලන්තය වගේ රටවල් කරා වගේ අපිට ශනිකව රට මාස ගණනාවක් වසා දැමීමට නොහැකි වුණේ අපේ රටේ ආර්ථිකය ඒ වෙන විටත් කඩා වැටලා අතිශයින්ම බරපතල තත්ත්වයක් ඇති වෙලා තිබුණු නිසා ඒ නිසා ආණ්ඩුවට සිදු වුණා ආර්ථික කළමනාකරණයත් වසංගත කළමනාකරණයත් කියන දෙක අතර යම් සමතුලිතභාවයක් ඇති කරගන්න මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් මහජන බැංකුවේ ඉසුරු උදාන තිලිනපත් දරුවෙකුට දිය හැකි නැනවත්ම තෑග්ග. කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත වූ වෛද්‍ය උපකරණ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී තිබේ. ඒවා අදාළ රෝහල්වලට බාර දීම ඇමති පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී හෙට සිදුවේ. පළමු උපකරණ තොගයට අධිධාර ඔක්සිජන් චිකිත්සක පද්ධති සහ සිරින්ජ පොම්ප ඇතුළත් වෙයි. ඒවා මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණයි. එය ශ්‍රී ලංකා කොවිඩ් හදිසි ප්‍රතිකාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා සෞඛ්‍ය පද්ධතියට පිරිනමන පළමු උපකරණ තොගයයි. කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය විශේෂිත වෛද්‍ය උපකරණ සියල්ල ඉදිරි කාලයේදී රෝහල්වලට පිරිනමන බව
ශ්‍රී ලංකා කොවිඩ් හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියයි. එම ව්‍යාපෘතිය ලෝක බැංකුව ආධාර යටතේ ක්‍රියාත්මක වෙයි. කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහල් ආශ්‍රිතව පාසුකම් වැඩිදියුණු කිරීමේ සැමට සමසිතින් ජාතික ක්‍රියාන්විතය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව එය ක්‍රියාවට නංවා තිබේ. දිවයිනේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහල් ආශ්‍රිතව තාවකාලික වාට්ටු සංකීර්ණ ඉදිකිරීම මේ වන විට අවසන් අධීරයේ පවතී. ඒ යටතේ වතුපිටිවල මිනුවන්ගොඩ කහවත්ත පානදුර හා මීරිගම මූලික රෝහල්වලත් අම්බලන්ගොඩ නාගොඩ කොස්ගම හිඹුල නවගමුව හා මාතර කොටවිල යන දිසා රෝහල්වලත් තාවකාලික වාට්ටු සංකීර්ණ ඉදිකෙරේ. දඹදෙනිය මහරෝහල හා මුල්ලේරියාව ශික්ෂණ රෝහලේද තාවකාලික වාට්ටු සංකීර්ණ ඉදිකිරීමට නියමිතයි. මෙම වාට්ටු සංකීර්ණ සඳහා ඇඳන් 50ක් සහ අවශ්‍ය සෙසු මූලික අවශ්‍යතා සැපීමට විධිවිධාන යොදා තිබේ. මෙම ඉදිකිරීම හා උපාංග සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුදල් හා මහජනාධාර පමණක් යොදා ගැනේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මාලිදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නයිඩ් මහතාගේ සුවදුක් විමසයි. ඔහුගේ පියාට දුරකථන ඇමතුමක් දුන් අගමැතිවරයා නෂීඩ් මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය. ඔහු සුවපත් කිරීම සඳහා කළ හැකි කිසියම් උපකාරයක් ඇතනම් ඒ බව දැනුම් දෙන ලෙසද අගමැතිවරයා ඉල්ලා සිටියේය. සිය නිවස ඉදිරිපිටදී පසුගිය 6 වෙනිදා බෝම්බ ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු හා වත්මන් කතානායකවරයා වන මොහොමඩ් නෂීඩ් මහතා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඔහු පැය 16ක සැත්කමකට ලක් කෙරිණ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දැරූ සමයේ මාලදිවයින් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ නෂීඩ් මහතාය. ඒ මහතා ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සඳහා කැපවී ක්‍රියා කළ දේශපාලන නායකයෙකි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජයම්පති බණ්ඩාර හේන්කේන්ද මහතා අද පෙරවරුවේ වැඩභාරගත්තේය. ඉන් අනතුරුව අදහස් දැක්වූ නව සභාපතිවරයා ආයතනික අභිවෘද්ධිය උදෙසා කාලය හා ශ්‍රමය කැප කරන එහි කාර්ය මණ්ඩලයෙන් ආයතනයේ උන්නතියට ලැබෙන දායකත්වය සුළුපටු නොවන බව සඳහන් කළේය. ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී වෙනස්කම් සිදු කරන බවත් එහිදී සේවක සුබ සාධනය හා ආයතනයේ උන්නතිය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් ඔහු පැවසිය. එහිදී එල්ලවෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව පැවසූ සභාපතිවරයා ආයතනයේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන ඕනෑම කණ්ඩායමක් සමග රාජකාරී කිරීමට තමා සූදානම් බව අවධාරණය කළේය. අනිත් අයගේ හදවත් සන්තෝෂ කරන්න මුළු රටේ ජනතාවම සන්තෝෂ කරන ජාතියේ නාලිකාව හදන්න තමයි මම මෙතෙන් ඇවිල්ලා ඉන්නේ. ඒකයි මගේ පරම පවිත්‍ර චේතනාව. ප්‍රස්තුත කාරණයක් නැතුව එකම කාරණේ ආයතනයේ නගා සිටුවීම කියන එක සහ අනිත් සේවකයාට පලි ගැනීම කියන එක නවත්තලා ඒ වගේම දේශපාලන පලි ගැනීමුත් නවත්තලා සියලුම දෙනාම මිනිස්යෝ සහ සියලුම දෙනාම මේ ආයතනයේ ඉන්න සේවකයෝ කියන කාර්ය මණ්ඩලයේ කියන ඒකායන හැඟීමෙන් කටයුතු කරොත් අපිට පුළුවන් වෙනවා මේ ආයතනය නගන්න. මට කියන්න තියෙන්නේ යම්කිසි රජයක් බිහි කරද්දී යම්කිසි කෙනෙක් රජයක් බිහි කරන්න උදව් වෙනවා නම් වෘත්තීය සමිතියක් විදිහට ඒ රජයට ආදරය වෙන්න ඕනේ. ඒ රජයට කිව්වොත් අපේ ජනාධිපතිතුමාට ලක්ෂ 69ක් හම්බුණ ජනතාව ප්‍රතිචාරය ඡන්දය ලක්ෂ 85කට යනකම් ගෙනියන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවා. නැතුව ආණ්ඩුවක් පිහිටවල ඉවරලා පරිගන්න ගියොත් ආණ්ඩුවක් පිහිටවලා අසාධාරණ වැඩ කරන්න ගියොත් ඒ ආණ්ඩුව පිහිටවන්න ගත්ත උත්සාහය වැඩක් නැති වෙනවා. ඒක නිසා හැම වෙලේම අපි වෘත්තීය සමිති විදිහට ගන්න තීරණ අපේ රජයට පැවැත්ම සඳහා විය යුතුයි. රජයේ පැවැත්ම කියන්නේ ජනතා ප්‍රසාදය. ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා එහිදී පැවසුවේ විවිධ හැලහැප්පීම් හා අභියෝග හමුවේ ජාතික ගුවන්විදුලිය අඛණ්ඩ ජනතා මෙහෙවරක නිරත වෙමින් සිටින බවයි. හොඳ අවස්ථාවක් එහෙම නැත්නම් හොඳ දවසක් අලුත් මුහුණුවරක් අලුත් ප්‍රවේශයක් හැටියට තමයි මම අද මේ කල්පනා කරන්නේ. ඒක නිසා
සභාපතිතුමාට සුබ පතනවා. සභාපතිතුමා අපි සහෝදරයෙක් හැටියට මිත්‍රයෙක් හැටියට එකට වැඩ කරන්න පුළුවන් විශ්වාසය තියෙන කණ්ඩායමක් හැටියට අපි ආරම්භ කරන්නේ අද දවසේ. කෙටි කාලීන, දිගු කාලීන හා මධ්‍ය කාලීන සංවර්ධන සැලැස්මක් ගුවන්විදුලි සංස්ථාවට දායද කරන්න පුළුවන් ප්‍රවේශයක් හැටියට මේ සුබ මොහොත පත් වේවා කියන එක මා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ජනමාධ්‍ය ඇමති කෙහෙලි රඹුක්වැල්ල මහතාගේ මාධ්‍ය ලේකම් ඉන්දික පොල්කොටුව සංස්ථාවේ වැඩසටහන් භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මයුරි අබේසිංහ යන මහත්මීහුද සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෝද එම අවස්ථාවට එක්ව සිටියහ. මීළඟට ප්‍රමුඛ පුවත. ඔයාලගේ අක්ක තමයි වටිනම තෑග්ග ගෙනත් එක්වේ. අපේ පවුලේ අය කවදත් හිතන්නේ දරුවගේ අනාගතය ගැන. මහජන බැංකුවේ ඉසුරු උදාන තිලිනපත් දරුවෙකුට දිය හැකි නැනවත්ම තෑග්ග. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ ජනතාවට නවීන තාක්ෂණයෙන් සමන්විත ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කරන බව ඇමති නාමල් රාජපක්ෂ මහතා කියයි. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සමග ඇමතිවරයා කළ සාකච්ඡාවක ප්‍රතිඵලයකි. එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඊට ඇතුළත්ය. ඒ පුද්ගලයාට එන්නත් කළ දිනය, ස්ථානය, වේලාව හා ඊට අදාළ සියලු තොරතුරු මෙම ඩිජිටල් හැඳුනුම්පතේ සඳහන් වෙයි. දෙවන මාත්‍රාව එන්නත් කළ යුතු දිනය, ස්ථානය හා වේලාවද එමගින් දැනුවත් කෙරේ. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙම ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා මූලික වී ක්‍රියා කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. අලුත්ගම කළුආමෝදර රක්ෂිතයේ කඩුලාන ශාක විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු සහ පරිසරවේදීහු පවසති. එම ශාක කොටස් ගඟේ ජලය මත පාවෙමින් පවතී. මෙම දුර්ලභ කඩුලාන ශාක ගංගා රක්ෂිතයේ ඇති බැවින් ඒවායේ විනාශයට පත් කොටස් හඳුනාගෙන ඉවත් කළ යුතු බව පරිසරවේදීහු පවසති. එලෙස හානියට පත් කඩුලාන ශාක ඉවත් කිරීමෙන් පසු ඉතිරි ශාක දළුලා වැඩෙන බැවින් ශාකය මුළුමනින්ම විනාශ නොවේ. කඩුලාන ශාක හා අවට පරිසරය නැරඹීමට දෙස් විදේශ සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන බැවින් මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව ප්‍රදේශවාසීහු සහ පරිසරවේදීහු අවධාරණය කරති. ලෝක ප්‍රවෘත්ති. ඊශ්‍රායලයේ සහ පලස්තීනය අතර ගැටුම් අවසන් කරන්නයි ලෝපුරා රටවලින් ඉල්ලීම් ඉදිරිපත් වෙයි. එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය හා යුරෝපා සංගමයේද ඒ අතර වෙයි. හැකි ඉක්මනින් සාමය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයි ලෝක රාජ්‍ය නායකයෝ එම දෙරටේ නායකයන්ගෙන් ඉල්ලා සිටිති. පලස්තීන කැරලිකරුවන් ජෙරුසලම දෙසට එල්ල කළ රොකටන් වෙඩි ප්‍රහාර හේතුවෙන් දෙරට අතර ගැටුම් ආරම්භ විය. එම රොකටන් වෙඩි ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේ කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. චීනයේ ජනගහන වේගය පහත වැටේ. ඉරට ජනහා සංඛ්‍යාලේඛනාංශ අද නිකුත් කළ නවතම වාර්තාවේ ඒ බව සඳහන් වෙයි. චීනයේ ජනගහන වේගය පහත වැටුනේ දශක ගණනාවකට පසුය. ගෙවි ගිය දශකයේ චීනයේ ජනගහන වර්ධනය 0.3% විය. එහෙත් 2010 දශකයේ එය 0.57% විය. එම දශකයේ අවසානයේ වන විට චීනයේ ජනගහනය කෝටි 1400ක්ම විය. නවතම ජනසංගණනය සිදු කර ඇත්තේ පසුගිය වසර අවසානයේදී. ලක්ෂ ගණනක් නිලධාරීන් ගෙන්ගෙට ගොස් එම සංගණනය සිදු කර තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ පසුගියදා පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සංවර්ධනය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සමන් ජයසේකර මහතා කියයි. ඒ අනුව දිස්ත්‍රික්කයේ පාසල් 16ක සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙයි. පාසල්වල භෞතික සම්පත්, සනීපාරක්ෂක පහසුකම්, විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම ආදී සංවර්ධන කටයුතු රැසක් ඒ සඳහා සිදුවෙයි.
දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් ජාතික පාසල් බවට පත් කිරීමටද තීරණය කර ඇතැයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩාගන්නද? හා කඩාගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපටම විතරක් නෙවෙයි. ජාතික මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය අදියර 4ක් යටතේ පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා විධායක කමිටුව තීරණය කරයි. තරඟාවලිය ලබන 22 වෙනිදා ආරම්භයි. සෑම සතියන්තයකදීම තරඟ පැවැත්වීමට තීරණය කර තිබේ. තරඟාවලියට එක්වන්නේ සීමිත ක්‍රීඩකාවන් පිරිසකි. ඔවුන්ට ඔලිම්පික් සුදුසුකම් අත්කර දීම තරඟාවලිය සංවිධානය කිරීමේ අරමුණයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ජවන හා පිටිය තරඟ සඳහා ශ්‍රී ලංකාවේ පෙරමුණේ ශ්‍රේණිගතව සිටින ක්‍රීඩකාවන් කරන අතර සතියන්තයට තරඟ සව් 5ක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව තිබේ. කොළඹ සුගදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟ නැරඹීමට කිසිදු පිටස්තරයෙකුට අවසර නැත. ක්‍රීඩකාවන්ගේ පුහුණුකරුවන්ට පමණක් අවස්ථාව සලසා දී ඇතැයි ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසිය. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. රසායනික පොහොර ආනයනය සීමා කිරීමෙන් කිසිසේත් ගැටලුවක් ඇති නොවන බව ඇමති උදේ ගම්මන්පිල මහතා පවසයි. විශේෂ රාජ්‍ය ඇමති මොහන් සිල්වා මහතා ඒ සඳහා සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි ඔහු පැවසුවේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීය. මේ කන්නේ වී සහ සෙසු භෝග සඳහා අවශ්‍ය සමස්ත පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,85,000කි. පොහොර සමාගම් දැනටමත් ඊට වඩා වැඩි පොහොර ප්‍රමාණයක් ආනයනය කර තිබේ. එම සමාගම් දෛනිකව පොහොර මෙට්‍රික් ටොන් 250ක් වෙළඳ පෙළට නිකුත් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ඇතැම් මාධ්‍ය හුවා දක්වන ආකාරයට රබර් ශාකයේ කොළ හැලීම අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව රබර් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියානි සිනිවිරත්න මහත්මිය පවසයි. සාමාන්‍යයෙන් රබර් ගසේ කොළ හැලීම සිදුවන්නේ පෙබරවාරි මාසයේදීය. රෝගයක් හේතුවෙන්ද රබර් ගසේ කොළ හැලීම සිදුවේ. මේ පිළිබඳව වගකරුවන් හොඳින් දන්නා බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය අප කළ විමසුමකදී පැවසුවාය. මෙවන විට රබර් ශාකයේ කොළ හැලීම සිදුවන්නේ අලුත් පත්‍ර රෝගයේ හේතුවෙනි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් අය සේවාව. රත්තරන්
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව මධ්‍යම හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. අන්තර් පළාත් සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර බස් හා දුම්රිය සේවාද අත්හිටුවෙයි. සංචරණ සීමා කඩ කරන්නන් නීති රැහැනට. රාජකාරී සඳහා පළාත් අතර ගමන් කරන්නන් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්. කොරෝනා සාධිතයන්ට ප්‍රතිකාර සඳහාම විශේෂිත වෛද්‍ය උපකරණ රෝහල් වලට. සැමට සමසිතින් කොරෝනා ප්‍රතිකාර පහසුකම් සම්පාදන ජාතික ක්‍රියාන්විතය අකණ්ඩව. අගමැතිවරයා මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසයි. ජාතික ගුවන් විදුලියට නව සභාපතිවරයෙකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක්. ඊශ්‍රායල පලස්තීන ගැටුම් අවසන් කරන්නයි ලෝපුරා රටවලින් ඉල්ලීම්. ජාතික මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය අධීර 4ක් යටතේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.